හොඳයි අපි යුග පාඩම පටන් ගත්තා කලින් වීඩියෝ එකේ. එතකොට ඒකෙම දිගුවක් තමයි අද මේ කරගෙන යන්නේ. අපි යුග වලින් අනුරාධපුරයට ආවා. අනුරාධපුරයේ යම් කොටසක් කතා කරලා ඉවර කරා. ඒතරින් එහාට තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. විශේෂයෙන්ම අද පොළොන්නරුව දක්වා කරලා පොළොන්නරුව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. පොළොන්නරු යුගය අවසන් කරනවා. ඒතකොට එතරින් එහාට අපිට ආයෙ කතා කරන්න ඉතිරි වෙන්නේ දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර, කොළඹ කියන යුග ටික යුගාවලිය තමයි. එතරින් එහාට අපි අනුරාධපුරයේ පටන් ගත්තා. මෙතනින් දීර්ඝතම කාල පරිච්ඡේදය තමයි අනුරාධපුර යුගය කියන්නේ. අවුරුදු 1000කට වඩා තිබිච්ච කාල පරිච්ඡේදයක්. ඒතකොට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධව ඉතින් අපිට දීර්ඝව කතා කරන්නත් වෙනවා. ඒකයි මම හිතන්නේ අපිට ගිය සතියේ ඒ යුගය අවසන් කරන්න බැරුණා. ඒක යම් තැනකට යවිලා යම් ස්ථානයකින් අපි නැවතුවා. මම කිව්වා එතරින් එහාට අද කතා කරනවා. දැන් ඒ ටික ඉවර කරලා අනුරාධපුරයේ ඒ ඉතිරි අපිට කතා කරන්න තියෙන ටික ඉවර කරලා පොළොන්නරුව පටන් ගමු. පොළොන්නරුව අනුරාධපුරයේ තරම්ම නැහැ. හොඳයි. ඔයගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකකින් ඒ කියන්නේ ගිය සතියේ වීඩියෝ එකකින් කතා කළා අනුරාධපුර යුගය සම්බන්ධව. ඒ යුගයේ අපි අවසානයේ කතා කරේ මේ නර්තන කලාව හා වැදගත් වන දුටුගැමුණු රජතුමාගේ කාර්ය සාපල්‍ය. ඒතකොට දුටුගැමුණු රජතුමා කියන්නේ අනුරාධපුර රාජධානියේ කීර්තිමත්ම පාලකයෙක්. කීර්තිමත්ම පාලකයෙක් කියන්නේ එතුමා රට එක්සේසත් කරලා ඊට පස්සේ දේශපාලන ආගමික සමාජීය ආර්ථික හැමදේම සම්පූර්ණ කරලා සංස්කෘතික වශයෙන් නර්තන කලාව සඳහා දැඩි දායකත්වයක් ලබා දීලා තියෙනවා. අපි ඊයරත් කතා කළා විශේෂයෙන්ම රුවන්වැලි මහා දාගැබ නිර්මාණය කරද්දී එතුමා මේ පළමු ගඩොල ස්ථාපනය කරන්න ගිය ඒ අවස්ථාව ඊට පස්සේ ඔයගලන්ට මතකයි. ඊට පස්සේ එහි ධාතු නිදන් කිරීමට පිටත්ව ගිය ආකාරය ඒ හැම අවස්ථාවකම මේ රජතුමත් එක්ක නාටිකාංගනාවන් ගියා කියලා අපි කතා කරා. ඒ නාටිකාංගනාවන් ගිහිල්ලා ඒගොල්ලෝ ඒ යන තැන්වල නර්තනය කළා. එතකොට අපි එතරින් යම් දෙයක් මම මේ පොඩි මතක් කිරීමක් කරන්නේ. අපි ඒක කතා කළා. ඒ කියන්නේ එතන අපිට ගන්න තියෙන්නේ මේ කියන්නේ දැන් රජතුමාගේ රජවාසල තුල නාටිකාංගනාවන් ඉඳලා තියෙනවා. ඒතකොට රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඒ සඳහා ලැබිලා තියෙනවා. ඒතකොට රාජ්‍ය අනුග්‍රහය නර්තන කලාව සඳහා ලැබුණ ආකාරය අනුරාධපුර රාජධානියේ එක් රජ කෙනෙක්ගේ ඇසුරෙන් පැහැදිලි කරන්න නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න આવොත් ඔන්න ඔය උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච ආකාරය ඔන්න ඔය විදිහට අපි බලන්නේ. දැන් අපි මේ මෙතනින් එහාට අපි දීර්ඝව දැන් මේ දිගටම කතා කරගෙන යන්නේ නර්තන කලාව හා වැදගත් වෙන තොරතුරු විතරයි. දැන් යුග කියපුවාම ඒක දේශපාලනික මට්ටම, ආර්ථික මට්ටම, සමාජික මට්ටම, ආර්ථික මේ මට්ටම දැන් මේවා ලොකු මේ ගැඹුරු මාතෘකා. හැබැයි ඒව අපිට අදාළ නෑ මෙතනදී. අපිට අවශ්‍ය ටික නර්තන කලාව හා මේ රජවරු කොහොමද දායකත්වයේ ලබලා දීලා තියෙන්නේ මේ යුගවල නර්තන කලාව මොන ආකාරයෙන් පැවතුනවාද? එතකොට අන්න ඒ කාරණා ටික තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ සඳහා මොනවද මූලාශ්‍ර උනේ? ඒ මූලාශ්‍ර කරගන්නේ මොනවද කියන කාරණා ටිකත් මම කලින් කතා කරා. එතකොට අන්නේ කියන තොරතුරු ටික අරගෙන ඒවා තමයි අපි ඉදිරියට කතා කරගෙන යන්නේ එකින් එක. හොඳයි. දැන් අනුරාධපුර යුගයේ මම දුටුගැමුණු රජතුමා කතා කරලා ඉවරයි. දැන් අපි එමු අලුත් රජ කෙනෙක්, තවත් රජ කෙනෙක් තමයි මේ බාතිකාභය රජතුමා. බාතිකාභය රජතුමා කියන්නේ අනුරාධපුර රාජධානියේ හිටපු තවත් කීර්තිමත් පාලකයෙක්. එතුමාගේ රාජ්‍ය කාලය තුල නර්තන කලාවට අනුග්‍රහය ලැබිලා තියෙනවා. ඒතකොට නර්තන කලාව සඳහා දායකත්වය ලබා දුන්න රජ කෙනෙක් විදිහට අපිට බාතිකාභය රජතුමා හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් එතුමාගේ ගැන සඳහන් කරනකොට කියනවා එතුමා රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය මේ වර්ෂයක් පාසා අවුරුද්දකට සැරයක් මේ රුවන්වැලි සෑය. දැන් අපිත් පොසොන් එකට අපි දකිනවා පොසොන් එකට කිට්ටු කරලා රුවන්වැලි සෑයේ මේ හුණු පිරියම් කරනවානේ. තින්ත ගන්නවා කියලා අපි කියන්නේ. එතකොට ඒක ලොකු සංකීර්ණ වැඩක්. ඔය ගමේ පන්සලේ වගේ නෙමෙයි නේද? ලංකාවේ ලොකුම ස්ථානය. ඒතකොට ඒක හරි විශාලයි. ඒතකොට ඒක සංකීර්ණ වැඩක්. ඒතකොට හුණු පිරියම් කියලා. ඒතකොට මේ බාතිකාභය රජතුමා මේ කාර්යභාරය කරලා තියෙනවා වර්ෂයක් පාසා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රී මහා බෝධිය. ශ්‍රී මහා බෝධියට නැටුම් ගැයුම් වලින් පුද පූජා පවත්වලා තියෙනවා සහ මේ බෝධි ස්නාන පූජා අපි කියන්නේ බෝධිය නහවනවා කියලා. ඒතකොට අන්න ඒ වගේ පූජාවල්. ඒ පූජාවල් පවත්වනකොට නර්තනය, ගායනය, වාදනය වගේ දේවල් යොදාගෙන දෙනවා. අන්න ඒකයි අපිට මෙතනදී ඒ කාරණා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි අදාළ කරගන්නේ අන්න ඒ කාරණා මත. දැන් ඕක මහාවංශය කියන්නේ මෙන්න මේ විදිහට. අවුරුදු පතා නියම කොට කරවන ලද උතුම් වූ සුණු පිරියම් මංගල්‍ය, ජය මහා බෝධිය, බෝධි ස්නාන පූජා, 8-20ක් පමණ වෙසක් පූජාය, නොමහත් කොට සුවාසූ දහසක් පූජාය,
නානාවිධ නැටුවන් විසින් කරන ලද නැටුම් හා নানা ප්‍රකාර පංචවාරික නාදයන් සද්දායෙන් මෙහෙවන ලද රජතෙමේ මහා විහාරයේ පැවැත්වි. ඔන්න මහාවංශය කියන කතාව. දැන් ওই කාරණාව තමයි මම කියපු කාරණා ටික තමයි මේ ඡේදය තුල කියන්නේ. දැන් මේ මහාවංශය කියනවා අවුරුදු පතා නියම කොට කරන ලද උතුම් වූ හුණු පිරියම් මංගල්‍ය. අන්න අවුරුද්දකට සැරයක් නියම කරලා පනවලා ඒක අන කරලා වගේ කෙරෙවල උතුම් අවුරුදු පතා නියම කොට කරන ලද උතුම් වූ සුණු පිරියම් මංගල්‍ය. අන්න ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ බෝධි ස්නාන පූජා. ජය මහා බෝධිය කියන්නේ ජයශ්‍රී මහා බෝධිය. බෝධි ස්නාන පූජා. අන්න බෝධියට ස්නාන පූජාවල් පවත්වන බෝධිය නහවන පූජා. ඊට 820ක් පමණ වෙසක් පූජාය. මේ මහාවංශය කියන්නේ. ඒතර 820ක් පමණ වෙසක් පූජා කියන්නේ 28ක්. අපි කියනවා 820 බුදුවරුන් 820 බෝධීන් වහන්සේලා. ඒතර මේ වහන්සේලා වෙනුවෙන් පවත්වපු පූජාවන් විය යුතුයි. 820ක් පමණ වෙසක් පූජාය. නොමහත් කොට කරන ලද සුවාසූ දහසක් පූජාය. බලන්න සුවාසූ දහසක් මහා විශාල පූජාවන් පවත්වලා තියෙනවා. බලන්න මහා මේ කියන්නේ කොච්චර මේ ශ්‍රද්ධාවක් මේ රජවරු තුල මේ බුදුදහමත් එක්ක බද්ධ වෙලා තිබුණාද කියන කාරණාව. එතකොට නානාවිධ නැට්ටුවන් විසින් කරන ලද නැටුම් හා අන්න වැදගත් පොයින්ට් එකක් එනවා. දැන් ඔයගොල්ලන්ට මතක නම් අපි කලින් කතා කරපු දුටුගැමුණු රජතුමා හා සම්බන්ධ කරුණු කාරණාවලදී හැම අවස්ථාවකදී මහාවංශය සහ තූපවංශය කියන්නේ නාටිකාංගනාවන් කියන කාරණාව විතරයි. දැන් තූපවංශය උනත් කියන්නේ තූපවංශ කතුරේ උනත් කියන්නේ 16000ක් නලගණන් සැරසෙච්ච විදිය අර රන්සවඩි මණිකයි වඩම් මේ කාදු කාප්පු කියලා අපි කතා කරා. දැන් එතන දැන් නාටිකාංගනාවන්නේ කතා වෙන්නේ. එතන කියවෙන්නේ නාටිකාංගනාව. දැන් මෙතන ඔන්න ප්‍රථම වතාවට නැට්ටුවන් සම්බන්ධව කියවෙනවා. නැට්ටුවන් ගම පිරිමි අරකේ කාන්තාව. අන්න එතකොට අපිට ඕන නිගමනයකට එන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ කියන දෙපාර්ශ්වයම අනුරාධපුර රාජධානි සමය තුල නර්තන කලාව හදාarලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා මේ සඳහා කෙනෙක්. එතකොට නානාවිධ නැට්ටුවන් විසින් කරන ලද නැටුම් හා පංචවාර්වික නාදයන් සද්දායෙන් මේ පංචවාර්වික අපි ආතද විතද විත තත් ගන්න සුසර කියලා කියන්නේ පංචවාර්වික නාදයන් සද්දායෙන් මෙහෙවන සද්ධාය උතුම් ශ්‍රද්ධාවෙන් යුක්තව මෙහෙවන ලද රජතුමේ මහා සෑයෙහි පැවැත්වි. ඔන්නමයි මහාවංශය කියන්නේ. දැන් මේ කාරණාව තුලින් අපිට පැහැදිලි බාතිකාභය රජතුමා නර්තන කලාවට රාජ්‍ය අනුග්‍රහය දක්වලා තියෙන ආකාරය අපිට උතනින් පැහැදිලි වෙනවා. ඔක එක්තරා කාරණයක්. එතකොට ඔය දෙවරක් මල් ආසනයේහි බෙර ඇහැසිරවි කියලත් මහාවංශයේ විශේෂ යෙදුමක් තියෙනවා. දෙවරක් මල් ආසනයෙහි බෙර හැසිරවි. දැන් ඕකත් මහාවංශය කියන්නේ බාතිකාභය රජතුමා හා සම්බන්ධ වුණු කාරණාවක්. දැන් මෙතනිනුත් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ රුවන්වැලි මහා චෛත්‍යයේ බෙර හැසිරවි. බෙර වාදනයෙන් පූජා පවත්වපු ආකාරය. දැන් මේ උද්ෘත මම කියන්නේ මේවා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දි මේ උද්ෘත ඊටම වැදගත් දරුවනේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේවා ලියු නිකන් ඡේදයේ විදිහට මේවා ඉදිරිපත් කරනවට වඩා ඡේදයක් අරලා රූලක් අරලා රූල මැද්දේ මේක හයිලයිට් වෙන්න මේ උද්ෘත පාඩම් කරලා ඔයගොල්ලෝ මේක මහාවංශයේ ඉහිත මේ මහාවංශයේ තියෙනවා කියලා මෙහෙම එකක් මහාවංශයේ තියෙනවා කියලා ලියනවා. දැන් අන්න එතන එක විශේෂ කාරණා. ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට දැනුම තියෙනවා කියන එක එතනින් ගම්මිමාන වෙනවා. දැන් ඒක ඇවිල්ලා දැන් ඒ කියන්නේ නිකන් ඔහේ ලියනට වඩා එතන වැදගත් වෙන මේ වගේ උද්ෘතයක් ලියනවා නම් එතන යම් වැදගත්කමක් තියෙනවා, යම් වටිනාකමක් තියෙනවා නිකන් නෝමල් ලියනවට වඩා. ඒක නිසා පොඩි යෙදුමක් හරි දැන් දෙවරක් මල් පූජාසනෙහි බෙර හැසිරෙවි. ඒකත් මහාවංශයේ තියෙන කාරණාවක්. ඒතකොට ඒක වුණත් අපි නිකන් අස්සක ගහන්නේ නැහැ. ප්‍රශ්නෙකට උත්තරයක් ලියද්දී ඒක පේන්න ලියන්න ඕනේ. රූලක් ඇරලා එතන දෙපැත්තෙන් උඩිනු යටිනු රූලක් ඇරලා තමයි ලියන්න ඕනේ. ඒතකොට තමයි ඒක හයිලයිට් වෙන්නේ. නැත්නම් බලන කෙනා දන්නේ. ඒතකොට අපරාධ සමහර ළමයි පාඩම් කරපු කරුණු මේ වගේ උද්ෘත එක ගොඩේ එක අස්සේ ගහනවා. ඒව එපා. උද්ෘත දාලා රූල මැද්දේ ලියන්න ලස්සන රූල ඇරලා මේ ඒකෙන්ද පිටුවලට ලෝභකම් කරන්න එපා. ඒගොල්ලෝ කොලෙයිලෝ තොනතරම් දෙනවා. හරිද? හරි. දැන් ඔය කාරණාව. එතනින් පස්සේ තවත් ඔය රජ කෙනෙක් තමයි මේවා මේ වංශකතාවල තියෙන තොරතුරු මම මේ තාම ඉදිරිපත් කරගෙන යන්නේ. එතකොට තව එක රජ කෙනෙක් තමයි මහදැලියා මහානාග රජතුමා කියලා කියන්නේ. මහදැලියා මහානාග රජතුමා කියලා කියන්නේ අනුරාධපුර රාජධානියේ තවත් කීර්තිමත් පාලකෙක් නර්තන කලාවට අනුග්‍රහය දක්වපු. දැන් එතුමා තමයි ඔය මේ හැදුවේ නිර්මාණය කළේ මොකද්ද මේ මිහින්තලේ
අම්බස්තල දාගැබ. දැන් එතුමා ඒකට දක්වපු අනුග්‍රහය ඒ කරපු සේවයන් පිළිබඳව මහා වංශය තුල කියනවා. තොරණින් තන්හි තන්හි සරසවා හාත්පසින් පහන් මල් මාලා ආලෝක කරවා. නැට්ටුවන් ලවා ගීත වාදිතද කරවිය. නැටුම් ගී වැයුම් සහිත නෘත්‍යද එහි කරවිය. අන්න මහා වංශය කියනවා. තොරණින් තන්හි සරසවා. තොරණින් තන්හි සරසවා. ඒ කියන්නේ තොරන් වලින් තැනින් තැන තොරන් ගහලා මහදලියා මහානාග රජතුමා සම්බන්ධව මහා වංශය තුල ඉදිරිපත් කරන කාරණාව. තොරණින් තන්හි සරසවා. තොරන් තැනින් තැන ගහලා. හාත්පසින් පහන් මල් මාලා ආලෝක කරවා. හාත්පස හැම තැනම පහන් මල් මාලා ආලෝක කරවා. නැට්ටුවන් ලවා ගීත වාදිතද කරවිය. නැට්ටුවන් ලවා ගීත වාදිත කරවලු. නැට්ටුව දාලා ගීත ගායනා කෙරවලු. නැටුම් ගී වැයුම් සහිත නෘත්‍යද එහි කරවිය. නෘත්‍ය කියන්නේ නර්තනයනේ. නැටුම් ගී වැයුම් නර්තනය ගායනය වාදනය. නැටුම් ගී වැයුම් සහිත නෘත්‍යද නැටුම් එහි කරවිය. මොකේද මේ කියන්නේ? මහා වංශේ මහදලියා මහානාග රජතුමා මේ චෛත්‍යය සම්බන්ධව නිර්මාණය කරලා ඒකට අනුග්‍රහය දක්වපු ආකාරය. එතකොට අන්න රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච ආකාරය එතනත් පැහැදිලි වෙනවා. එතනත් පැහැදිලි මේවා අපිට වැදගත් වෙනවා. වංශ කතාවල තියෙන තොරතුරු විදිහට නර්තන කලාවට අනුරාධපුර යුගයේදී ලැබිච්ච අනුග්‍රහය පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි ඔය කියනවා මේ ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමාත් ඔය බෝධි ස්නාන පූජාවන් පැවැත්වුවා කියනවා ජයශ්‍රී මහා බෝධියට. දැන් ළමයි දැන් ඔය ඒ කාරණේම අපිට ප්‍රමාණවත්. ඒ කාරණේම අපිට ප්‍රමාණවත්. ඇයි? දැන් සමහර දේවල් අපි මේ ඉතිහාසයේ යම් මූලාශ්‍ර තුලින් ඒ කියන ඒ කාරණාවක් අරගෙන අපි ඉතින් කරන්නේ ඒ කාරණාව ඔස්සේ යම් නිගමන වලට අනුමාන වලට එනවා. ඊට කලින් තව තියෙන සාධක පදනම් කරගෙන නිගමන වලට එනවා. දැන් අපි කලින් කතා කරපු බාතිකාභය රජතුමා නැටුම් ගී වැයුම් වලින් බෝධි ස්නාන පූජා පැවැත්වුවා කියනවා. දැන් අපි කියන ධාතුසේන රජතුමා ගැන කතා කරද්දී ධාතුසේන රජතුමා ගැන මේ නැටුම් ගී වැයුම් සහිතව පැවැත්වුවා කියලා කියන්නේ නෑ මහා වංශේ. හැබැයි බෝධි ස්නාන පූජාවක් පැවැත්වුවා කියලා කියනවා. දැන් අපි නිගමනයකට එනවා. බාතිකාභය රජතුමා නර්තන ගායන වාදන ආදීන් පැවැත්වුවා නම් ධාතුසේන රජතුමාද එසේ විය හැක. එසේ පවත්වන්නට ඇත. ඒක අපිට යම් නිශ්චිත නිගමනයකට එන්න බුණා. මෙහෙම පවත්වන්නට ඇති. මෙතුමත් පවත්වන්නට ඇති. අර විදිහට එතුමා පැවැත්වුණා මෙතුමත් පවත්වන්නට ඇති. අන්න නිගමන වලට එන. ඔන්නෝම තමයි ඉතිහාසය කියන දේ පරීක්ෂා කරන්නේ. යම් පුංචි දෙයක් අල්ලගෙන ඒ ඔස්සේ අපි යම් නිගමන වලට යම් සම්දිස්ථාන වලට පිවිසෙනවා. මේ එහා සම්බන්ධව යම් නිගමන වලට එනවා. ඔක තමයි අපි ඉතිහාසය තුළින් මූලාශ්‍ර මගින් කරන්නේ. මූලාශ්‍ර ඔස්සේනේ අපි මූලාශ්‍ර පදනම් කරගෙනනේ අපි ඉතිහාසය ගොඩනගාගන්නේ. කිසියම් මූලාශ්‍ර. ඒතකොට මේ මූලාශ්‍ර මොනවද කියන ඒවා අපි මේ එහා සම්බන්ධව මීට කලින් කරුණු කාරණා සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. දැන් අපි ඔය කතා කරේ සේරම සාහිත්‍යමය මූලාශ්‍ර හා සම්බන්ධ තොරතුරු තමයි අපි සාකච්ඡා කරේ. සාහිත්‍යමය මූලාශ්‍ර හා සම්බන්ධ තොරතුරු. දැන් අපි යමුකෝ පුරාවිද්‍යාත්මක පැත්තට. අනුරාධපුර රාජධානිය හා සම්බන්ධව කතා කරනකොට නර්තන කලාව හා වැදගත් වන තවත් තොරතුරු ගණනාවක් තියෙනවා මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය යටතේ. මොනවද? එකක් තමයි ළමයි ඔය සැස්සේරුව සහ කොරවක්ගල කියන ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ලෙන් ලිපි. සැස්සේරුව සහ කොරවක්ගල කියන ලෙන් ලිපි. මේවා ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට තමයි අයත් වෙන්නේ. එතකොට ඒ වගේ සඳහන් වෙනවා නටන ගහපති විසිනි. එක ලිපියක සඳහන් වෙනවා. අනිත් ලිපිය සඳහන් වෙනවා නටන ගහපතිගේ දුව විසිනි. එකක නටන ගහපති විසිනි, අනිත් එකේ නටන ගහපතිගේ දුව විසිනි යනුවෙන් සඳහන් වෙනවා. මොකේද මේ සැස්සේරුව සහ කොරවක්ගල කියන ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ලෙන් ලිපිවල තමයි මේව සඳහන් වෙන්නේ. දැන් මේ මොකද්ද කියන්නේ? ඉතිහාසඥයෝ කියනවා මේ දැන් අපේ භික්ෂුන් වහන්සේලා අතීතයේ හිටියේ ආරණ්‍ය වාසීව. ගල් ලෙන් වල හිටියේ. එතකොට අර ලෙන් පූජා කිරීමක් පිළිබඳව තමයි මේ තුල තොරතුරු ඇතුළත් වෙන්නේ. ලෙන් පූජා කිරීමක් සම්බන්ධව තමයි මෙතන තොරතුරු ඇතුළත්. එතකොට දැන් කවුද මේ නටන ගහපති විසිනේ? නටන ගහපතිගේ දුව විසිනේ. දැන් මේ ඉස්සර මෙතන කියනවා යම් අදහසක් දෙනවා මේ නැටුම් පවත්වපු මේ කුල පරම්පරා නර්තනය හදාරපු උසස් කුල පරම්පරා තිබුණා කියලා. ඔන්න හොඳ සාධකයක්.
හොඳ ලකුණක්, හොඳ සුබ ලකුණක්. දැන් අපි දන්නවා මහනුවර වෙද්දී අපි කුල පරම්පරා පල්ලෙහාට දානවා. එතකොට නර්තනය ටිකක් අඩු කුල, ඒ කියන්නේ මේවා මේ ධර්මයේ තුල අනුමත වෙන්නේ නැහැ. ඇත්තම ආගම් වල මේවා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අර මිනිස්සුන්ගේ පුහු මත දැන් කොහොම හරි මේවා ඉතිහාසයේ වෙලා තියෙනවානේ. දැන් එතකොට මේ නර්තනය කියන එකට එච්චර තැනක්, ඒ කියන්නේ අර මේ පහත් කුල කියලා තමයි මේ යම් ඒක අදටත් මේ මතේ දරන සමහර කුල ලොකුවට බදාගෙන ඉන්න මීහරක්. ඒක එයාලට ඊට වඩා වචන නැහැ කියන්නේ සමා වෙන්න එහෙම කිව්වට. මොකද මම ඔය මේ හඳහන් නැකත් ඒවා පස්සේ විශ්වාස නොකරන හුදෙක් බුදුදහමම විශ්වාස කරන පුද්ගලෙක් මම. ඒක නිසා මට කේන්ති, ඒ කියන්නේ ඒවා විශ්වාස කරන තදින් බදාගෙන දේවාල පස්සේ දුවන මිනිස්සු මම දකින්නේ මී හරක් විදියට. සමා වෙන්න. ඒ කියන්නේ එයාලට ඊට වඩා මට කියන්න තේරෙන්නේ නැහැ. ඊට වඩා ඒ කියන්නේ ඊට වඩා කියන්න තේරෙන්නේ මොකද මෙච්චර උතුම් දහමක් තියෙදි ඇයි මෙහෙම කියලාද? ඒක වෙනම පැත්තකට යනවා. ඒක කතා අපිට ඒක වැදගත් නෑ. කොහොම හරි අර මේ එහෙම කුල පරම්පරා තිබිලා තියෙනවා. ඒ වගේ අර කුල පරම්පරා අර උසස් කුල දැන් අනුරාධපුර යුගයේ මේ කතා කරන්නේ අනුරාධපුරේ පොළොන්නරුවත් නෙමෙයි, දඹදිනියත් නෙමෙයි, යාපහුවත් නෙමෙයි, කුරුණෑගලත් නෙමෙයි, ගම්පලත් නෙමෙයි, කෝට්ටේ නෙමෙයි, මහනුවරත් නෙමෙයි, කොළඹත් නෙමෙයි, මාතරත් නෙමෙයි. මම මේ කතා කරන්නේ අනුරාධපුර යුගයට හා සම්බන්ධ. අනුරාධපුර යුගය හා සම්බන්ධ. ඒතකොට දැන් අනුරාධපුරේ කියන්නේ මුල් යුගයේ මේ අපේ ලොකු ඉතිහාසයක් තියෙන ලොකු ඈත අතීතයේ. එතකොට නර්තන කලාව කොච්චර උසස් තැනක තිබුණාද? උසස් කුල පරම්පරාවකද තිබුණාද? අන්න පැහැදිලි. එතකොට එතනින් අපිට පැහැදිලි වෙනවා මේ උසස් කුල පරම්පරා අතර නර්තනයේ තිබුණා කියන එක. ඒතකොට ඒ කුල පරම්පරාව විසින් තමයි ඒ කුල විසින් මේ නර්තනය හදාරපු කුල විසින් පිළිසකර කරලා. දැන් ඒ කියන්නේ දැන් අපි ගල් ලෙනක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ගල් ලෙන් තියෙනවා. අද අපි බලන්න යනවා. දැන් සීගිරිය ගත්තා මේ ගොඩක් තැන් තියෙනවා. අපි ගම් වල උනත් මේ අපේ රටේ ඕන තරම් තැන් තියෙනවා. ඉස්සර ලෙන් ආශ්‍රිත භික්ෂුන් වහන්සේලා වැඩ විසු. ඒ වගේ අපි දකිනවා කටාරම් කොටලා තියෙනවානේ. කටාරමක් කොටනවා කියන්නේ මොකද්ද? ඒ කටාරම කියන්නේ අර ඒ ගලේ එක තැනකින් ගල කපලා තියෙනවා. යම් තැනකින් ඔහොම එක තීරුවකට කපලා තියෙනවා. එතනින් ජලය දැන් වහිද්දී අර දියසීරාව ඇවිල්ලා එතනින් පහළට වැටෙන්නේ වැහි බින්දු විදියට. අර ගල දිගේ පෙරීගෙන එන්නේ නැහැ පල්ලෙහාට. හැබැයි ඒ ගල කපපු නැති තැන් නිකන් ස්වභාවික ගල් වල අපි දකිනවා දිගටම වැක්කිරිලා තියෙනවා. වතුර අර මුලට එනකම් එනවා. හැබැයි අර කටාරම කෙටුවට පස්සේ මොකද වෙන්නේ? අර අතනින් අන්න ඒක ටිකක් සංකීර්ණවට දැන් ඔය සීගිරියම දකිද්දි අපිට හිතා ගන්නවත් බෑ. හරිම සංකීර්ණයි. අපිට හිතා ගන්නවත් බෑ මේවා කොහොමද මේ කැපුවේ කියන කාරණාව. ඒ වඩුව කොතෙන් කොහොමද මේවට ගියේ, මේ තැන්වල කොහොමද හිටියේ කියන එක හරි හාස්කම් වගේ දේවල්. දැන් කොහොම හරි ඒ විදිහට පිළිසකර කරලා නිර්මාණය කරලා අන්න භික්ෂුන් වහන්සේලාට පූජා කරනවා. මේ කොයි කාලෙද මම මේ කතා කරන්නේ? ක්‍රිස්තු පූර්ව දෙවන ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 200කට කලින් මම මේ කියන්නේ. නේද? ක්‍රිස්තු පූර්ව. එතකොට දෙවන සීවසේ මේ තමයි මේ සැස්සීරුව සහ පොරවක්ගල කියන ලෙන් ලිපිය. එතකොට කොච්චර ඈත අතීතයක මොනතරම් උසස් නර්තන ක්‍රමවේදයක් ලංකාවේ තිබුණාද? අන්න පැහැදිලි. එතකොට ඔය එක කාරණාව. ඕවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයට අතර අපිට ගන්න පුළුවන්. දැන් ඔය මම කියවනේ ලිපි ආශ්‍රිතවත් අපි මේ ලිපි වලිනුත් අපේ ඉතිහාසය අපිට ගොඩනගන්න වැදගත් වෙනවා කියලා. මේ මූලාශ්‍ර පදනම් කරගෙන මම මේ ඉතිහාසය අරගෙන යන්නේ. දැන් තව එක කාරණයක් තමයි ඔය සීගිරිය සම්බන්ධව කතා කරද්දී ගිරග්ග සමාජ්‍ය කියලා යම් යෙදුමක් තියෙනවා. මොකද්ද මේ ගිරග්ග සමාජ්‍ය කියන්නේ? දැන් ඕක මේ ඉතිහාසඥයෝ ඉදිරිපත් කරනවා මේ ගිරග්ග සමාජ්‍ය කියන්නේ ගලක් මතුයෙහි කරන ලද සාදය කියලා. ගලක් මතුයෙහි කරන ලද සාදය කියන්නේ ගලක් උඩ කරපු සාදයක් පිළිබඳව ගිරග්ග සමාජ්‍ය කියලා සීගිරිය සම්බන්ධව තමයි සඳහන් වෙන්නේ. ඒතකොට මේකේ නැටුම් ගැයුම් තියෙන්නට ඇති කියලා අනුමානයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය සාදයක් කියන එක අද ගත්තත් සාදයක් කියන්නේ විනෝදාත්මක කියන්නේ ලෞකික දෙයක් නේ. ඒතකොට ඒක ඇවිල්ලා මේ නිකම් මේ සතුට වෙන තැනකදී අදටත් අපි සද්ද බද්ද දානවා, කවි කියනවා, ගීත කියනවා, නටනවා, බෙර ගහනවා. ඒක එදත් තිබිලා තියෙනවා. එතකොට අනිත් ඒවට තිබුණා නම් සීගිරිය නොතිබෙන්න විදිහක් නැහැනේ. කාශ්‍යප රජතුමා කියන්නේ මේ නලංගනන් කවුද මේ අන්තපුර බිසවුරු 500ක් හිටපු රජ කෙනෙක්. එතකොට එසේ මෙසේ රජ කෙනෙක් නෙමෙයි. යා විනෝදය කියන එක උපරිමයෙන්ම ලැබපු රජ කෙනෙක්. එතකොට ගොඩක් විනෝද වෙච්ච රජ කෙනෙක් හොඳ මාලිගයක් හදාගෙන. එතකොට ඒ වගේ රජ කෙනෙක්
මේ වගේ සාදයකදී නිකන් මලගෙදරක වගේ ඉන්න ඇති කියලා අපිට හිතන්න බෑ. ඒක නිසා අන්න අපිට පැහැදිලි අන්න නිගමනයකට එන්න පුළුවන් මේ ගිරග්ග සමච්ච කියන යෙදුම තුලින් අපිට පැහැදිලි වෙනවා මේ ගලක් මතුවෙහි කරන ලද සාදය කියන කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා කිසියම් නර්තන ක්‍රමවේදයක් ගායන ක්‍රමවේදයක් වාදන ක්‍රමවේදයක් මේ හා බද්ධ වෙලා තියෙනට ඇති කියන නිගමනයට එන්න පුළුවන් අපිට. හොඳයි. අපි තවත් පුරාවිද්‍යාත්මක තොරතුරු කිහිපයක් මේ සම්බන්ධව ඉතිහාසය අධ්‍යයනය කරද්දී අපි දැන් පොළොන්නරුවට එන්න ඕනේ. ඒක නිසා මේ තව පොඩි කාරණා කිහිපයක් තියෙනවා. අනුරාධපුර යුගය හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මොනවද කියන කාරණාව. එතනදී අපි දැන් ওই ලිපි ආශ්‍රිතව ওই තියෙන තොරතුරු හැරුණාම තවත් අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කිහිපයක් අපිට වැදගත් වෙනවා. ඉතිහාසයේ ගොඩනගා ගන්නකොට මෙන්න මේ කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විශේෂයෙන්ම අපිට වැදගත් වෙන මේ නලංගන රූප කිහිපයක් හම්බ වෙනවා ළමයි. නලංගන රූප කිහිපයක් හම්බ වෙනවා අනුරාධපුරයේ යම් යම් ස්ථානවල මේ නලංගන රූප වලට රූප තුලින් අපිට යම් යම් නර්තන කලාව සම්බන්ධව ඉඟි පහළ වෙනවා තොරතුරු පහළ වෙනවා විශේෂයෙන්ම දකුණු ඉන්දියා ආක්‍රමණ මේ චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ මේ රාජධානී අවසාන භාගයේ දැඩි ලෙස එල්ල වෙනවා ඒ ඔස්සේ ඒ බලපෑම් දැඩිව එල්ල වෙනවා ඒක පොළොන්නරුවට එද්දී අපි කතා කරමු දැන් ඒ බලපෑම් වල ලක්ෂණ පෙන්වුම් කරනවා දැන් ඔන්න එක උදාහරණයක් තමයි මේ අනුරාධපුරයේ කුට්ටම් පොකුණේ කරපු කැණීම් වලින් කුට්ටම් පොකුණේ කරපු කැණීම් වලින් හමු වෙලා තියෙනවා මේ භ්‍රමණ වේශයක් ගත්තු නලංගන රූපයක් භ්‍රමණ වේශය කියන්නේ කැරකි නටනකොට අපි අද කැරකි නටද්දි ෆොටෝ එකක් ගන්නවා කියලා හිතන්න. අන්න ඒ වගේ එක නලංගන රූපේ අන්න නිර්මාණය කරලා තිනවා මේක දැක්කම කැරකි නටන ලක්ෂණ තමයි එතන පෙන්වන්න කරන්නේ. අන්න ඒක හොඳ ප්‍රබල සාධකයක් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට වැදගත් වෙනවා. නර්තන කලාව පිළිබඳව අධ්‍යයනය කරද්දී ඉතිහාසය පිළිබඳව තොරතුරු ගවේෂණය කරද්දී අපිට මේ සාධකය ඊටාම වැදගත් වෙනවා. ඊළඟට තවත් නලංගන රූපයක් හම්බ වෙනවා. අර මේ නන්දන උයන ආශ්‍රිතව ඒ දැන් ඔයගොල්ලෝ දන්නවා නන්දන උයන හැදුවේ මුටසීව රජතුමා දේවානම්පියතිස්ස රජතුමාගේ තාත්තා. ඒතකොට මේ නන්දන උයනේ නාන තටාක මේ ගොඩ නාන තටාක ජල උද්‍යාන ක්‍රීඩා මණ්ඩප මේවා තිබුණානේ. ඒතකොට ඒ එක නාන තටාකයක් ළඟ නාන ගෘහයක් තිබිලා තියෙනවා. ඒ නාන ගෘහය තුල තිබිලා තවත් නලංගන රූපයක් හම්බෙලා තියෙනවා. ඒක පල්ලව සම්ප්‍රදායට අයත් නලංගන රූපයක් විදිහට තමයි සැලකෙන්නේ. අන්න තවත් වැදගත් සාධකයක්. පල්ලව සම්ප්‍රදායට. එතකොට අන්න ඉන්දිය දකුණු ඉන්දිය බලපෑම ලැබෙන එක ඔන්න පෙන්වුම් කරනවා. හරිද? එතකොට අන්න ඒ බලපෑම ලැබිච්ච විදිහ. දැන් කාරණා දෙකක් කිව්වා. ඔය වැදගත් වෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදිහට. දැන් ඊට පස්සේ අනුරාධපුරයේ කුට්ටම් පොකුණ නැහැ. අනුරාධපුරයේ කෞතුකාගාරය තුල තැන්පත් කරලා තියෙනවා මේ අර්ධනාරී නටේශ්වර රූපයක්. අර්ධනාරී නටේශ්වර රූපයක්. ඒ කියන්නේ භාගයක් පිරිමි භාගයක් ගැහැණු. අද සමාජෙත් ඉන්නේ නේද? ඒ වගේ චරිත. ඒතකොට එහෙම ඒ වගේ දැන් සමහර ලාට ඒක දැන් බලන්න දැන් ගොඩක් වෙලාවට නර්තන කලාව තුළ එහෙම දකින්න ලැබෙනවා. එහෙම එකක් තියෙනවා. ඒකේ අර දැන් ඔයගලන්ට මතක නම් ඔය අර මේ මායා කියලා ෆිල්ම් එකක් තියෙන්නේ මේ රංජන් රාමනායක ප්‍රධාන චරිතය රංගපාන එයාගේ ෆිල්ම් එකක් තියෙන්නේ මේ මායා කියලා. ඒක අර එයා එක තැනකදී මේ නර්තනය කියන එක උදාහරණ අරගෙන පෙන්වුම් කරන කියනවා අතීතයේ නර්තන කලාව ශිව කියන්නේ මේක මේ පුද්ගලයා මෙහෙම උනේ මෙන්න මේ කාරණා මත කියලා. එතන යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි එතනින් අපිට මේ නර්තන කලාවෙන් දැන් මේක තාණ්ඩව නැටුමක්. එතකොට මේ අපේ ඉතිහාසයේ පුරාම ඉතිහාසයේ ඉඳලා අද දක්වාම ඉන්න ඔක්කොම මේ ගෑනු පිරිමි ලක්ෂණ තියෙන අය මේක හදාරනවා කියලා එහෙම තැනකට එන්න බෑ. එතකොට අර සමාජයේ හැබැයි එහෙම මනින විදිහකුත් තියෙනවා. පිරිමියෙක් නැටුම් කරන පිරිමියෙක් දැන් අපි වුණත් නැටුම් කරන පිරිමියෙක්ම මෙහෙම කියලා හිතා ගන්නකොට එහෙම මනින කෝණයක් තියෙනවා. ඒක හැබැයි බහුතරයක් අපි දැන් පෙරහැරවල වලටත් ඉස්සර නටන්න යනවා. ඒ ගියාම අපි දකින්න දෙයක් තමයි. එහෙම පුද්ගලයෝ හරියට ඉන්නවා. ඒ වගේ නැටුම් ඉදිරිපත් කරන. දැන් අපි වෙස් ඇඳුම ඇඳලා හරි ගාම්භීරව රජෙක් විදිහට නටනවා. ඒක මන්ද මාර පෞරුෂයකින්. හැබැයි සමහර වෙලාවට සමහරු ඒ ඇඳුමට ගැලපෙන්නේ නැති අවස්ථා අපි දකිනවා. එතකොට ඒ වගේ අර ලාලිත්‍යයක් හරියන්නේ නැහැ වෙස් ඇඳුමකට. ඒකයි තාණ්ඩවයි කියන්නේ. ඒවත් මේ විවිධ පැතිකඩ. දැන් ඔය කියන නලංගන රූප අපිට වැදගත් වෙනවා නර්තන කලාව පිළිබඳව අනුරාධපුර යුගයේදී නර්තන කලාව ගොඩනගා ගන්නකොට මේ කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වැදගත් වෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි ළමයි. තවත් එක වැදගත් සාධකයක් තමයි ලෝවා මහපායේ
කුළුණු අපි දකිනවා ලෝවා මහා ප්‍රාසාදය කියන එක දුටුගැමුණු රජතුමාගේ මහා නිර්මාණයක්. දැන් මිරිසවැටින් පස්සේ තමයි ලෝවා මහා ප්‍රාසාදය හදන්නේ. ඊට පස්සේ තමයි රුවන්වැලි හදන්නේ. දැන් ලෝවා මහා ප්‍රාසාදය මම ඔයාලට කිව්වා කලිනුත් කිව්වා මේක මේ කියන්නේ මේක රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකයෙන් ගෙනාවු ප්ලෑන් එකක් තමයි මේ නිර්මාණය. මහල් නවයක්. එතකොට මේකේ උඩ තිබිච්ච මැණික් ගල ඉන්දියාවේ ඉඳලා ඉන්දියාවට දිස්නේ දුන්නා කියනවා. අන්න මොනතරම් ලස්සනට තියෙන්නේ නැද්ද කියලා දැන්. මේක හැබැයි ගරා වැටිලා දැන් ගල් ගරා වැටින්නේ නැහැ නේ. ගල් කණු ටික විතරක් අර යට පාදමේ තිබිච්ච ගල් කණු ටික විතරක් අදත් තියෙනවා. අදටත් තියෙනවා. එතකොට ගල් දිරන්නේ නැහැ නේ. එතකොට ඒවා අදටත් අපිට මේ නටමුන් විදිහට අවුරුදු 10 ගාණක් පැරණි නටමුන් අපිට අද ගියත් ඒ විදිහටම දකින්න ලැබෙනවා. ඒවා ඊටම වැදගත්. මේ කුළුණු හිස්වල පාදමේ කුළුණු හිස් කියන ළමයි උඩයි යටයි අර අපි අර දකින්නේ අර ටිකක් කුළුණේ උඩ කොටසයි යට කොටසයි එක සමානව අනිවාර්යයෙන් කුළුණු හිස්වල කියන්නේ. හිස් කියන්නේ කුළුණු හිස්වල දකින්න ලැබෙනවා නර්තන, ගායන, තාලම්පට වාදකයින්ගේ රූප වගේ ඒ කැටයම් අපිට දකින්න ලැබෙනවා ඒ ගල් කණුවල. එතකොට එතනින් නර්තන කලාව අර මේ යුගයේ නර්තන කලාව තිබුණා කියන නිගමනයකට අපිට එන්නට පුළුවන්. දැන් ඒකත් ඇවිල්ලා අනුරාධපුර යුගයේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට අපිට වැදගත් වෙනවා. තවත් එකක් තමයි මේ මැදිරිගිරිය වටදාගේ. එතකොට මැදිරිගිරිය වටදාගේ අනුරාධපුරයේ මැදිරිගිරිය වටදාගේ කුළුණුවල දකින්න ලැබෙන උඩැක්කිය සහ තාලම්පට වාදකයින්ගේ රූකම් උඩැක්කිය සහ තාලම්පට වාදකයින්ගේ රූකම් දකින්නට ලැබෙනවා. මැදිරිගිරිය වටදාගේ කුළුණුවල. දැන් අපිට එතනිනුත් පැහැදිලි වෙනවා නර්තන කලාව මොන වගේ තත්ත්වයක් නර්තන කලාවට අනුරාධපුර යුගයේ නර්තන කලාව පුරා විද්‍යාත්මක මූලාශ්‍ර තුළින් වැදගත් වෙන පැහැදිලි වෙන අවස්ථාවක් තමයි මම ඔය ඉදිරිපත් කළේ. ඕක හරි වැදගත්. ඕක පාඩම් කරගන්නට ඕනේ. දැන් ওই කාරණා ඊට අමතරව තවත් ඔය ලිපියක් හම්බ වෙනවා. ඒක නම් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සීවසට අයත් ලිපියක්. ඒ තමයි පෙරියම් කුලම ගිරි ලිපිය. පෙරියම් කුලම ගිරි ලිපිය. මේක මේ වසභ රජුරවන්ට අයත් ලිපියක් විදිහට තමයි පරණවිතාන මහත්තයා කියන්නේ. පරණවිතාන මහත්තයා මේ පිළිබඳව කරපු අධ්‍යයනයකදී එතුමා ඉදිරිපත් කරන කාරණාවක් තමයි ළමයි මේ එතුමා කියන කාරණාවක් තමයි මේකෙන් කියවෙන්නේ මේ බෙර කරුවන් සඳහා බෙර වාදකයන් සඳහා ගෙවන ලද දීමනාවක්. බෙර වාදකයන් සඳහා ගෙවන ලද දීමනාවක් මේ ලිපිය තුල සඳහන් වෙනවා කියන එකේ සඳහන් වෙන සොවන බෙර පහංචිය කියලා. සොවන බෙර පහංචිය වසභ රජුරවන්ට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සීවසට අයත් ගිරි ලිපියක්. මේකේ සොවන බෙර පහංචිය කියලා සඳහන් වෙනවා. මේක මේ බෙර වාදකයන් සඳහා ගෙවන ලද දීමනාවක් විදිහට තමයි පරණවිතාන මහත්තයා තොරතුරු ඉදිරිපත් කරන්නේ. දැන් ඔය කරුණු කාරණාත් ළමයි අපිට පුරා විද්‍යාත්මක මූලාශ්‍ර විදිහට අනුරාධපුර යුගය පිළිබඳව අධ්‍යයනය කරද්දී ඒ තාමත් වැදගත් වෙන සාධක විදිහට අපිට ගන්න පුළුවන්. අවසාන වශයෙන් මතක තියාගන්න දැන් ඔය අපි කතා කරන මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණෙනකොට උන්වහන්සේ සමග ඒ ආපු පිරිසත් එක්ක 18 කුලයක් පැමිණි බව සඳහන් වෙනවා. දැන් ওই ශිල්ප ශ්‍රේණි 18 නෙමෙයි. ශිල්ප ශ්‍රේණි 18 එන්නේ දෙවෙනි ආර්ය ගමන. ඒ කියන්නේ විජය කුමාරිය. විජය කුමාරයාට එන බිසව විජය කුමාරියත් එක්ක තමයි ශිල්ප ශ්‍රේණි 18. ශිල්ප ශ්‍රේණි සහ කුල කියන්නේ දෙකක්. මෙතන දැන් මහින්දාගමනයත් එක්ක සිද්ධ වෙන්නේ කුල 18ක් එන්නේ. ඒ කුල 18 තුලත් නැටුම් නර්තන හදාරපු කුල වාදන කණ්ඩායම් ගායන කණ්ඩායම් මේ අර විවිධ කුල පරම්පරා සිටින්නට ඇති කියලා අපිට යම් නිගමනයකට මතවාදයකට එන්නට පුළුවන්. ඔය කියන කරුණු කාරණා සියල්ලම වැදගත් වෙනවා අනුරාධපුර යුගයේ පිළිබඳව ඉතිහාසය ගොඩනගා ගන්නකොට. දැන් අපි මෙතෙන්ට එනකම් කතා කරේ දැන් ඉවරයි. ඔන්න අනුරාධපුර යුගය ගැන අපි මුලින්ම මූලාශ්‍ර ගැන කතා කරා. ඊට පස්සේ ඒ මූලාශ්‍ර පදනම් කරගෙන අපි මේ ඉතිහාසය අනුරාධපුර යුගය පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කළා. දැන් මෙතනින් ඉවරයි. දැන් ඒකතර ඔයගොල්ලෝ දැක්ක වැදගත් වුණා මහා වංශය, මහා වංශය, තූප වංශය වැදගත් වුණා. ඊට පස්සේ ලෙන් ලිපි වැදගත් වුණා, ගිරි ලිපි වැදගත් වුණා නේද? ඒ වගේ ගොඩක් මූලාශ්‍ර අපිට වැදගත් වුණා මේ කියපු ඉතිහාසය ගොඩනගා ගන්නකොට. හොඳයි. අපි එමු පොළොන්නරුවට. පොළොන්නරු රාජධානිය ළමයි ආරම්භ වෙන්නේ අනුරාධපුරයෙන් පස්සේ. මේ දෙකම රජරට රාජධානිය විදිහට තමයි සැලකෙන්නේ. සමහර වෙලාවට රජරටයි මේ කඳුරටයි මේ මාරු කරගන්නවා. කඳුරට කියන්නේ මේ රජරට කියන්නේ අනුරාධපුරය සහ පොළොන්නරුව. අනුරාධපුරයටයි පොළොන්නරුවටයි තමයි රජරට කියන්නේ. එතකොට කන්ද උඩරට කියන්නේ එහෙම නැත්නම් කඳුරට කියන්නේ
මේ මහනුවර පදනම් කරගත්තු ඒ රාජධානියට. එතකොට ඒ දෙක පටල ගන්න එපා. රජරට රාජධානි ගම ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන්නේ අනුරාධපුරයයි පොළොන්නරුවයි. දැන් අපි කතා කරන්නේ පොළොන්නරුව. ක්‍රිස්තු වර්ෂ 1017 දී අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා. පස්වන මිහිඳු රජතුමා චොලීන්ගේ හිරකාරයෙක් විදිහට ඉන්දියාවට අරගෙන යනවා. මේ ඉන්දියාවට අරගෙන යෑමත් එක්ක අනුරාධපුර රාජධානිය දීර්ඝ වශයෙන් තිබිච්ච රාජධානිය අවුරුදු 1500කට වැඩි කාලයක් පරිච්ඡේදයක් තිබිච්ච රාජධානිය ස්වර්ණතම රාජ්‍ය පරිච්ඡේදය බිඳ වැටෙනවා. මේ බිඳ වැටීමත් එක්ක පොළොන්නරුව චෝලයින්ගේ බල ප්‍රදේශයක් බවට පත් වෙනවා. එතනින් ටිකක් එහා පැත්තට. එතනින් ඒ ආසන්නයේම චෝලයින් තමයි මේක තෝරගන්නේ. මොකද පංචම ද්‍රවිඩ සද්‍රවිඩ ආක්‍රමණත් එක්කනේ මේ චෝලයන් මේක ආක්‍රමණය වෙන සද්‍රවිඩ නේ. එතන එතකොට ආවන මතකද ඒගොල්ලෝ තමයි ඊට පස්සේ පාලනය කරන්නේ. ඒතකොට සිංහල පාලකෙක් ඔය වෙනකොට බිහි වෙන්නේ නැහැ. පස්වන මිහිඳු රජතුමාගේ පස්සේ ටික කාලයක් යනකම් ඊට පස්සේ පංචම ද්‍රවිඩය තමයි පාලනය කරන්නේ. ඒගොල්ලෝ අනුරාධපුරයෙන් යනවා මේ අනුරාධපුරේ විනාශ කරනවානේ ඔය කට්ටිය දැන් විනාශ කරලා එතනින්ම පොළොන්නරුවට සංක්‍රමණය වෙනවා. ඒගොල්ලෝ ටික ටික එනවා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ තමයි මේක රාජධානියක් විදිහට ඒ කියන්නේ මේක එලිපෙලි කරලා නිර්මාණය එක තමයි ඒගොල්ලෝ සකස් කරගන්නේ. එතනින් එනවා. නේද? ඒතර එහෙම අපු ගමනක් නේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඔය දාඩිය පීටිය ඒ වගේ කට්ටියක් නේ ඉන්නේ. එතකොට ඒ කට්ටිය එකිනෙකා මරාගෙන ඔහොම බලන්න. දැන් පොළොන්නරුව ගැන අපි කතා කරනකොට අපිට වැදගත් වෙන, ඉතාම වැදගත් වෙන පාලකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මහා පරාක්‍රම බාහු රජතුමා සහ නිස්සංක මල්ල රජතුමා. මේ පොළොන්නරුවේ රජවරු ගණනාවක් ඉන්නවා. හැබැයි අපිට වැදගත් නර්තන කලාව හා වැදගත් තොරතුරු ඉදිරිපත් වෙන්නේ මේ රජවරු දෙන්නා යටතේ තමයි අපිට වැදගත් තොරතුරු ඉදිරිපත් වෙන්නේ. කවුසි ප්‍රශ්නයක් අහනවා අනුරාධපුර යුගයේ හෝ වේවා පොළොන්නරු යුගයේ හෝ වේවා නර්තනය සම්ප්‍රදායට වෙන්වීමක් සිදු වුණා කියන එකට සාක්ෂි තියනවාද? අනුරාධපුර යුගයේ හෝ වේවා පොළොන්නරු යුගයේ හෝ වේවා නර්තනය සම්ප්‍රදායට වෙන්වීමක් සිදු වුණා කියන එකට සාක්ෂි තියෙනවා. මට ප්‍රශ්නේ පැහැදිලි නෑනේ. වෙන්වීමක් කියන්නේ සිදු වුණා කියන එකට සාක්ෂි දෙනවා. මට ප්‍රශ්නේ පැහැදිලි නෑ දරුවෝ. ඒ කියන්නේ මට ප්‍රශ්න ටිකක් ඊට වඩා ටිකක් පැහැදිලිව අහන්න. ප්‍රශ්නේ මට තේරෙන්නේ නැද්ද? මට ඒක තේරුම් ගන්න බැරිද මන් දන්නේ නැහැ. මට ප්‍රශ්නේ සම්ප්‍රදායට වෙන්වීමක් සිදු වුණා කියන එකට වෙන්වීමක් කියන්නේ ඒක මට හරියට පැහැදිලි නෑ. ඒක පොඩ්ඩක් ආයෙ අහන්න. පැහැදිලි වෙන්න අහන්න. හරි අපි කතා කරගෙන යමු. දැන් පොළොන්නරුවේ මේ රජවරු දෙන්න අපිට තාමත්ම වැදගත් වෙනවා. නර්තන කලාව හා වැදගත් තොරතුරු ගණනාවක් මේ රජවරු දෙන්න හා සම්බන්ධව තියෙනවා. ඒක නිසා අපිට මේ රජවරු දෙන්න තාමත්ම වැදගත් වෙනවා. මහා පරාක්‍රම බාහු රජතුමා. ඔය අතරින් අපි කතා කරමු. මහා පරාක්‍රම බාහු රජතුමාටම තමයි කියන්නේ දරුවනේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා කියලා. ඔයගොල්ලෝ දන්නවා පරාක්‍රම බාහු රජවරු ගොඩක් හිටියා නේ. ඒතකොට පළවෙනි පරාක්‍රම බාහු, දෙවෙනි පරාක්‍රම බාහු දඹදෙණිය, තුන්වෙනි පරාක්‍රම බාහු, හතරවෙනි පරාක්‍රම බාහු, පස්වෙනි පරාක්‍රම බාහු, හයවෙනි පරාක්‍රම බාහු කෝට්ටේ නේද? එතකොට මේ විදිහට පරාක්‍රම බාහුල ගණනාවක් ඉන්නවා. දැන් පළවෙනි පරාක්‍රම බාහුව එහෙම නැත්නම් මහා පරාක්‍රම බාහු රජතුමා තමයි පොළොන්නරුව එක්සේසත් කරපු. ඔයගොල්ලෝ දන්නවා මේ රට එක්සේසත් කරපු රජවරු මේ අල්ලේ ඇඟිලි ගන්නටවත් නැහැ. ඒතකොට හරිම ස්වල්පයක් ඉන්නේ. ඒ අතරින් එක්කෙනෙක් තමයි මහා පරාක්‍රම බාහු කියන්නේ. සොලින්ගෙන් රට බේරගෙන රට එක්සේසත් කළා සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් වුණා. හරිම කීර්තිමත් රාජ්‍ය බවට පත් වුණා. කොච්චර කීර්තිමත් රාජ්‍ය බවට පත් වුණාද කියනවා නම් දරුවනේ මේ පෙරදිග ධාන්‍යාගාරයේ විදිහට පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රම බාහු රාජ්‍ය සමිතියේ පෙරදිග ධාන්‍යාගාරය කියලා ලංකාව හැඳින්වෙන්නේ. ආයෙම හඳුන්වන්න පුළුවන් කාලයක් එයිද? හිතන්නවත් බෑ. ඒ කියන්නේ ධාන්‍යාගාරය. පෙරදිග රටක් අපි. පෙරදිග අපරදිග කියලා බෙදෙනවනේ. ඒතර පෙරදිග රටක් විදිහට ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණා. ඇයි මේ පෙරදිග ධාන්‍යාගාරයේ මොකක්ද එතන වටිනාකම? ඒ කියන්නේ අපේ රටේම මිනිස්සු හාල් වගා කරලා කාලා අපිට කණ්ඩක් තිබිලා අපි ඒ රට තුල අපිට ඇති නිසානේ අපේ සහල් අතිරික්තයක් නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ අතිරික්තය අපි යවනවා පිට රටට. සහල් අතිරික්තය පිට රටට යවනවා. එතකොට අද කෝටි 500ක් විතර වියදම් කරනවා හාල් පිට රටින් ලංකාවට ගේන්න. එහෙම තත්ත්වයක් අද තියෙන්නේ. අර එහෙම හිටපු අපි අද මේ තාක්ෂණික දිනුවත් එක්ක ගෝත්‍රික විදියට හිටපු මිනිස්සු දිනු වෙනකොට අපි
කොතන ඉඳන් කොතෙන්ද යන්නේ? දැන් ඉස්සරහට මැතිවරණයකුත් එනවා ඒවා හිතන්න. විශේෂයෙන් දෙමාපියන්ට වැඩි තියනවා කියන්නේ. ඒතකොට දැන් මේ අනිත් මේ හරක් ටික මේ වයසක රොත්ත මේ රටේ ජවයක් නැති අධ්‍යාපනයක් නැති O level සමත් නැති මේ හරක් තමයි අපේ රට පාලනය කරන්නේ. ඒ යක්කු යටතේ තමයි අපි ඉන්නේ. කිසිම අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ. දැන් පේනවනේ. උසස් පෙළට මාසෙයි. මාස 4කින් පස්සේ ඇරියස් එක. දෙවෙනි ප්‍රශ්න it is a burning problem. මේවට කියන්නේ. ඒතකොට එහෙම තත්ත්වයක්නේ රටේ තියෙන මේවා වැඩක් නෑ කතා කරන්නේ මේවා කතා කරන්න ගියොත් අපිට පාඩම කතා කරන්න වෙන්නේ වෙනම මේ පොලිටිකල් ඒවා වෙනම කතා ඒවා අපිට වැඩක් නෑ අපි කොහොම හරි වැඩක් නෑ හරි වේදනයි මේ රටේ මේ තත්ත්ව දැක්කම ඉතිහාසයේ සම්බන්ධ ඉතිහාසය දන්න අය විදිහට ඉතිහාසය අධ්‍යයනය කරන අය විදිහට ඉතිහාසය ඉගෙනගත්තු මිනිස්සු විදිහට ඔය O level සමත් වෙන්නවත් නැතුව පාර්ලිමේන්තු යන මීහරක් ඒවා තේරෙන්නේ නෑ අධ්‍යාපනයක් තියෙන මිනිස්සුන්ට රටේ සම්පත් මේ විදිහට විනාශ වෙද්දී රටේ යන තැන පේද්දි මේ විදිහට හරි වේදනයි. හරිම ඉතිහාසය ආදරය කරන මිනිස්සුන්ට හරි වේදනයි. දැන් ඒතකොට පෙරදිග සහල් අතිරික්තයක් තිබුණ නිසානේ අපි සහල් පිටරට යවුවේ. පොළොන්නරු යුගයේදී ඒකනේ අපි පොළොන්නරු යුගයේදී පෙරදිග ධාන්‍යාගාරික කියලා හැදෙන්නේ. බලන්නකෝ අපි වැව්වමන කොච්චර නිර්මාණය කළාද? ලිස්ට් එකක් තියෙනවා. ඇලවල් මෙච්චරයි දොළව මේ වැව් මහ වැව් මෙච්චරයි කුඩා වැව් මෙච්චරයි මහා පරාක්‍රම බව රජතුමාගේ නිර්මාණ. දැවැන්ත නිර්මාණ. එහෙම දේශපාලනික වශයෙන් ස්ථාවර වුණා ආර්ථිකමය වශයෙන් ස්ථාවර වුණා සමාජීය වශයෙන් ස්ථාවර වුණා ආගමික වශයෙන් ස්ථාවර වුණා එහෙම කාල පරිච්ඡේදයක් නේ දරුවනේ පොළොන්නරුව කියලා කියන්නේ. ඒ කියන්නේ උඩරට වුණ යහනවා. ඒ කියන්නේ උඩරට පහතරට සබරගමු කියන සම්ප්‍රදායන් වලට නර්තනයේ වෙන්වීමක් සිද්ධ වුණාද? වුණා නම් ඒකට සාක්ෂි තියනවාද? අන්න එහෙම තේරෙන්න අහන්න එපා කෞෂී. එහෙම එකක් ඇහුවේ නැහැ මට කාලින් ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. සම්ප්‍රදායන් තුනට බෙදුනද කියන එක තමයි දැන් ප්‍රශ්නේ පැහැදිලි. එයා අහන්නේ අනුරාධපුර යුගයේ වෙනකොට ඔය අපි කතා කරපු මේ දේවල් මේ යුගයේදී හොඳ ප්‍රශ්නයක්. අනුරාධපුර යුගයේදී නර්තන කලාව පහතරට සබරගමු කියලා සම්ප්‍රදායන් තුනකට බෙදුනද කියන එකනේ අහන්නේ. කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. කිසිසේත්ම නැහැ. කෙටියෙන්ම දෙන උත්තරේ. ඔක පසු කාලීනව තමයි මේ විදිහට සම්ප්‍රදායන් වලට බෙදෙන්න ගන්නේ. ගොඩාක් පස්සට ආවට පස්සේ ඔය අනුරාධපුර පොළොන්නරු ඔය යුගවලදී ඔහම බෙදීමක් වෙන්නේ නැහැ. මේ මෑත කාලයේ තමයි ඔය බෙදීම සිද්ධ වෙන්නේ. මෑත කාලේ. ඒ යුගවලදී විශේෂයෙන්ම මේ විදිහට මේ සම්ප්‍රදායන් විදිහට උඩරට පහතරට සබරගමු විදිහට බෙදීමක් සිද්ධ වුණේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හොඳයි. අපි එමු පාඩමට. දැන් මම කතා කරා දැන් අපිට දැන් ওই දේශපාලනික ඒ ආගමික සමාජීය ආර්ථික ඒ මට්ටම් අපිට වැඩක් නැහැ. ඒ තත්ත්ව අපි කතා නොකරෙමු. අපි මේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් කීර්තිමත් පාලකෙක් එතුමගෙන් නර්තන කලාවට ලැබිච්ච අනුග්‍රහය පිළිබඳව විතරක් අපි මෙතන ඉඳලා සාකච්ඡා කරමු.